අවුරුද්දේ 2020 අවුරුද්දේ තොරතුරු පද්ධති වලින් ලැබිච්ච 10 වෙනි ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම DFD සංදර්භ සටහනක් අඳින්න කියනවා. context diagram එකක් DFD level 0 එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ දීලා තියෙන සිද්ධිය කියවලා මොකද්ද මේ බලාපොරොත්තු වෙන පද්ධතිය කියලා තීරණය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපිට මේ පද්ධතියත් එක්ක ගනුදෙනු කරන බාහිර භූතාර්ථ කවුද කියලා ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන බාහිර භූතාර්ථ කවුද කියලා තීන්දුව කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔවුන් අතර සිද්ධ වෙන දත්ත ගැලීම මොනවද ඒ දත්ත කියලා තීන්දුව කරන්න සිද්ධ වෙනවා. මේක තමයි හරය. එහෙමනම් බැලුවොත් දැන් මේ දීලා තියෙන ගැටලුවේ තියෙන්නේ සිද්ධිය කියවලා බලන්න. කියවුවාම අපිට පේනවා ලිපියක් ලියාපදිංචි කිරීම සඳහා පවත්වාගෙන යන තොරතුරු පද්ධතියක් තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. ලිපියක් ලියාපදිංචි කිරීම සඳහා සුදුසු පද්ධතියක්. එතකොට මේකේ අභ්‍යන්තරයට ගියොත් කාරණා තුනක් තියෙනවා. එකක් තමයි තැපැල් ගාස්තු තීරණය කරනවා, මුද්‍රණ නිකුත් කරනවා, ලිපිය ලියාපදිංචි කරනවා. මේ කාරණා තුන තියෙන්නේ. එතකොට මේකෙදි බැලුවොත් පාරිභෝගිකයා තමයි එක්කෙනෙක්. ඒතර පාරිභෝගිකයාගෙන් පද්ධතියට ගමන් කරන දත්ත බැලුවොත් එකක් තමයි ලිපිය බාර දෙනවා කියලා තියෙනවා. ඊළඟ ලිපියේ බර කිරනු ලබන අතර අදාළ බර සඳහා තැපැල් ගාස්තුව වගුවකින් කියවනවලු. ඊට පස්සේ කවුන්ටරේ මගින් මොකද කරන්නේ? තැපැල් ගාස්තුව ලිපියෙහි සටහන් කර කවුන්ටරේ අනිත් පැත්තට දෙනවා. තැපැල් ගාස්තුව ලිපියෙහි සටහන් කර පාරිභෝගිකයාට ලබා දෙනවා. ඊළඟ නැවත වතාවක් පාරිභෝගිකයා මොකද කරන්නේ? තැපැල් ගාස්තුව සටහන් කරන ලද ලිපිය සහ තැපැල් ගාස්තුව සමග මෙන්න මේ කාරණා දෙක මුද්‍රයේ කවුන්ටරයට ලබා දෙනවා. ඉතින් මුද්‍ර කවුන්ටරේ මොකද කරන්නේ? තැපැල් ගාස්තුව සඳහා මුද්‍ර අදාළ මුද්‍ර ප්‍රමාණයත් එක්ක ලිපිය නැවත බාර දෙනවා. කිසියම් ඉතිරි මුද්‍රක් තියෙනවා නම් ඒකත් එක්ක නැවත බාර දෙනවා මේ පාරිභෝගිකයට. ඊළඟට පාරිභෝගිකයා මොකද කරන්නේ? නැවත ලිපිය ලියාපදිංචි කිරීම සඳහා මුද්‍ර අලවපු ලිපිය කවුන්ටරයට බාර දෙනවා. ඒතකොට කවුන්ටරේ මොකද කරන්නේ? ලියාපදිංචි කිරීමේ කවුන්ටරය මේ සියලු විස්තර අඩංගු කරලා රෙසිප්ට් පතක් ආපහු ලබා දෙනවා පාරිභෝගිකයා වෙත. ඔන්න ඔය කියන විදිහට දැන් මේ කහ පාටින් ලකුණු කරේ අපි පාරිභෝගිකයාගෙන් පද්ධතියට යන්නේවා, කොළ පාටින් ලකුණු කරේ පද්ධතියෙන් පාරිභෝගිකයාට යන්නේවා. ඉතින් මේ නිසා DFD සංදර්භ සටහන අපිට මෙන්න මේ ක්‍රමයට අඳින්න පුළුවන්. පළවෙනි එක ලිපිය ලියාපදිංචි කිරීමේ පද්ධතිය කියලා මෙතන නම් කරලා තියෙනවා ඍජු කෝණාශ්‍රයකින්. මේ මුළු ප්‍රශ්නෙට ලකුණු 4ක් ලැබෙනවා. මෙතන කොටසට ඒ 4න් එකක් ලැබෙන්නේ මෙන්න මේ සංකේතය නිවැරදිව ලියලා තිබුණොත් ලිපිය ලියාපදිංචි කිරීමේ පද්ධතිය කියලා ඇතුළේ ලියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විකල්ප සාධාරණ පිළිතුරක් ලිපිය ලියාපදිංචි කිරීමේ පද්ධතිය වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ එක ලකුණක් එතනට ඊළඟට ගනුදෙනු කරු එහෙම නැත්නම් පාරිභෝගිකයා ඕලාකාර හැඩයකින් දක්වලා තියෙන එකට එක ලකුණක් ලැබෙනවා. ඊළඟට මෙන්න මේ කියන ආකාරයට කරුණු සියල්ලම අඩංගු වෙනවා නම් තමයි මේ ලකුණු දෙක ලැබෙන්නේ. එහෙම නැත්නම් කරුණු 3ක් හෝ 5ක් අතර ප්‍රමාණයක් තිබුණොත් එක ලකුණක් තමයි ලැබෙන්නේ. දැන් මෙතන කරුණු 6ක් තියෙනවා. ඉස්සලාම ගනුදෙනු කරුවාගේ ලිපිය ලියාපදිංචි කරනකොට ලිපියේ විස්තර ලැබෙනවා. ඊළඟට ලියාපදිංචි කිරීමේ පද්ධතිය විසින් ගනුදෙනු කරුවට අවශ්‍ය තැපැල් ගාස්තු කුමක්ද කියලා දන්නවනවා. ඊළඟට ගනුදෙනු කරන නැවත වතාවක් තැපැල් ගාස්තු සහ මුදල පද්ධතියට ලබා දෙනවා. ඊට පස්සේ පද්ධතිය විසින් ලිපිය සඳහා අවශ්‍ය මුද්‍ර ප්‍රමාණය සහ ඉතිරි මුදල ගනුදෙනු කරුවට ලබා දෙනවා. ගනුදෙනු කරුවා විසින් ලිපිය සහ මුද්‍ර පිළිබඳ විස්තර පද්ධතියට ලබා දෙනවා. ඒ වගේම පද්ධතිය විසින් ලිපිය සඳහා අනන්‍ය රෙසිප්ට් අංකය සමග රෙසිප්ට් පත ගනුදෙනු කරුවට ලබා දෙනවා. ඒක මෙන්න මේ ආකාරයට තමයි level 0 එහෙම නැත්නම් DFD level 0 එහෙම නැත්නම් සංදර්භ සටහන නිර්මාණය කරන්න තියෙන්නේ. ඊළඟට අහනවා පළමු මට්ටමේ ගැලීම් සටහන level 1 data flow diagram එක. level 1 data flow diagram එක සංකේතවත් කරන්න අපි දැනගන්න ඕනේ මේකේ තියෙන process මොනවද කියලා. ඒතර එකක් තමයි තැපැල් ගාස්තු තීරණය කිරීම, අනිත් එක තමයි මුද්‍රණ නිකුත් කිරීම, අනිත් එක ලිපිය ලියාපදිංචි කිරීම. මෙන්න මේ සඳහා සමස්ත පද්ධතිය ඇතුලේ කුඩා process තුනක් අන්තර්ගත කරන්න අවශ්‍ය වෙනවා. ඒ එක එක process එකේ විශේෂත්වයක් තියෙන්නේ පළවෙනි එකේ විතරයි. දත්ත වගුවකින් කියවනවලු තැපැල් ගාස්තුව බර ලබා දීලා ඊට අදාළ තැපැල් ගාස්තුව කීයද කියලා කියව ගන්නවා. අනිත් ඒවායි දත්ත ගබඩා කිරීමක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් පාරිභෝගිකයා මේ එක කොටස් සමග හුවමාරු කර ගන්නා වූ දේවල් අර සංදර්භ සටහනෙන් අයින් කරලා වෙනම මෙන්න මේ වගේ දක්වන්න පුළුවන්. මෙතන දක්වලා තියෙන ලකුණු 5ක් ලැබෙනවා.
පළවෙනි කාරණේ තැපැල් ගාස්තුව තීරණය කිරීම, දෙවෙනි ප්‍රොසෙස් එක මුද්‍රණිකුත් කිරීම, තුන්වෙනි ප්‍රොසෙස් එක ලිපිය ලියාපදිංචි කිරීම. මේ සියල්ලම අපිට ගැටලුවේ දීලා තියෙනවා. එතකොට මේ ප්‍රොසෙස් අපි දක්වන සංකේතය නිවැරදිව දක්වන්න අවශ්‍යයි. ලියාපදිංචි කිරීමේ කවුන්ටරේ තමයි පළවෙනියට අපි තෝරගන්නේ. එක තැපැල් ගාස්තුව තීරණය කරන්නේ. මුද්‍රණිකුත් කිරීමේ කවුන්ටරේට මුද්‍රණිකුත් කිරීම කියලා දාන්න පුළුවන්. දෙක ලියාපදිංචි කවුන්ටරේට නැවත ලිපි ලියාපදිංචි කරයි කියන එක ඊළඟ අංකය අංක 3. මෙතන අංක 3 වෙන්නේ. ඊට පස්සේ අර දත්ත ගැලීම වෙන් කරලා මෙන්න මේ වගේ කාරණා 6 අදාළ process සමග දක්වන්න අවශ්‍යයි. මේකෙන් ලිපියේ විස්තර අවශ්‍ය තැපැල් ගාස්තුවෙන් පැත්තට ලැබෙනවා. තැපැල් ගාස්තු සහ මුද්‍ර කවුන්ටරේට ලබා දුන්නාම මුද්‍ර සහ ඉතිරි මුදල දිනනවා නම් ඒක ලබා දෙනවා. ඊළඟට ලිපිය පිළිබඳ විස්තර නැවත ලබා දුන්නාම ගනුදෙනුකරුවා විසින් රෙසිට් පත පද්ධතිය මගින් ලබා දෙනවා. දැන් මෙන්න මේක තමයි අර කියන සමස්ත පද්ධතිය විස්තීර්ණය කළාට පස්සේ DFD level 0 කියන එක තුල. මෙන්න මේ විදිහට දක්වලා තිබුණත් ගැටලුවක් නැහැ. පද්ධතිය මෙන්න මේ පද්ධතිය වෙනම මායිමකින් DFD 0 වලදී ලකුණු කරේ අපි මේ පද්ධතිය. එතකොට දැන් මේ පද්ධතිය කොටස් වලට බෙදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට මේක සඳහන් කරන level 1 data flow diagram එක අඳින්න තියෙනවා. ඊට B කොටස අපිට තියෙනවා පාසල නිවාඩු කාලයේදී සහ පාසල විවෘත නොපවතින අවස්ථාවලදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීම සඳහා මාර්ගගත පද්ධතියක් නිර්මාණය කරන්න හදනවා. මේ මාර්ගගත පද්ධතිය සඳහා සුදුසු වාණිජ පෙරනිමි commercial off the shelf මේ කියන්නේ මොකක්ද? මේ කියන අතර software එකක්. ඒ කියන්නේ මේ මාර්ගගත පද්ධතිය සඳහා සුදුසු software එක තමයි පෙරනිමි එකක් කියන්නේ off the shelf කියලා අපි කියනවානේ පෙරනිමි පද්ධතිය කියලා. එතකොට මේ සුදුසු වාණිජ පෙරනිමි පද්ධතිය එහෙම නැත්නම් software එක මොකක්ද? ඒක නමක් දීලා දෙනවා COTS කියලා. ඒක මෘදුකාංගය භාවිත කරන්න තීරණය කරලා තියෙනවලු කණ්ඩායම ඔබ කණ්ඩායමෙන් ඒකට උදව් ඉල්ලලා තියෙන්නේ. එතකොට මෙතන කියනවා මේකේ කියවලා බලන්න මේක කියනවා අවශ්‍යතාව විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. සමහර සමාජික කියනවා අවශ්‍යතාව විශ්ලේෂණයක් ඕනේ නැහැ කියලා. නමුත් අපෙන් අහනවා මේක විශේෂ අවශ්‍යතාව විශ්ලේෂණය කිරීමට ඇයිද කියලා පැහැදිලි කරන්නලු මේක මෘදුකාංගයකට අනුබද්ධිතවම දක්වන්නලු හේතුව. අවශ්‍යතාව විශ්ලේෂණය කියන්නේ මොකක්ද? අපි දන්නවා සාමාන්‍යයෙන් පද්ධතියක් නිර්මාණය කරනකොට ඒ පද්ධතිය ඇයි හදන්නේ? එච්චරයි පද්ධතිය හදන්න ඕනි හේතු මොනවද? එතකොට එහෙම පද්ධතිය හදන්න හේතු මොනවද කියලා විශ්ලේෂණය කරන එක අනිවාර්යයි. ඒක අවශ්‍යතාව විශ්ලේෂණය. එතකොට මේ සඳහා දීලා තියෙන පිළිතුරු බලන්න මෙන්න මේ විදිහට මාර්කින් ස්කීම් එකේ. එතකොට මෙතන ලකුණු තුනක් තියෙනවා. කාරණා තුනට එක ලකුණ ගානේ මම තෝරගන්නවා පහසුවෙන්ම මෙන්න මේ කාරණේ මතක තියාගන්න පුළුවන් වෙයි. හඳුනා ගන්නා ලද කොටස් කිහිපයක් අතුරින්. ඒ කියන්නේ වාණිජ පෙරනිමි මෘදුකාංග කිහිපයක් යෝජනා කරොත් ඒ වයින් පද්ධතියට වඩාත්ම ගැළපෙන නිපැයුම කොයිකද කියලා තෝරගන්න ඇමනුම් ලකුණක් එහෙම නැත්නම් සැසඳීමට ඇමනුම් ලකුණක් යොදා ගන්න සිද්ධ වෙනවා මේ අතරින් කොයිකද හොඳ වඩාත්ම කියලා. අන්න ඒ සඳහා අවශ්‍යතාව විශ්ලේෂණයක් අපිට කරලා තියෙන එක හොඳයි. ඒ වගේම දෙවෙනි කාරණේ විදිහට තෝරා ගන්න ලබන කොටස් වලට ගැළපෙන පරිදි දැනට කරනු ලබන කාර්යයන් වෙනස් කරනු ලබන්නේ නම් අවශ්‍ය වෙනස්කම් පුහුණු කිරීමේ අවශ්‍යතාවයන් මානව සම්පත් අවශ්‍යතා තේරුම් ගැනීම. මෙන්න මේ ටික මතක තියාගත්තා නම් හරියි. පුහුණු කිරීමේ අවශ්‍යතාවයන් සම්පත් මොනවද අවශ්‍යතාවයන් තේරුම් ගැනීම. කියන්නේ අවශ්‍ය රිසෝසස් මොනවද මේ පද්ධතිය හදපුවාම මොනවද ඕනේ? කම්පියුටර්ස් ඕනේද? ප්‍රින්ටර්ස් ඕනේද? මිනිස්සු කොච්චර ඕනේද? මෙන්න මේ වගේ සම්පත් අවශ්‍යතාවයන් තේරුම් ගන්න අපි පද්ධති අවශ්‍යතා විශ්ලේෂණයක් කරලා තියෙනවා. එතකොට පුහුණු කිරීමේ අවශ්‍යතාවයන් මොනවද තියෙන්නේ? ඒ සඳහා පද්ධති විශ්ලේෂණයක් අවශ්‍යතා විශ්ලේෂණයක් කරලා තියෙනවා. කොහොමත් තෝරාගන්න පද්ධතිය සඳහා ප්‍රයෝජනවත් වන විශේෂ ගුණාංග හෝ ලක්ෂණ කුලකයක් අර්ථ දක්වා ගැනීම එක හොඳයි. මොනවද තියෙන්න ඕනේ කියලා. ඔන්න ඔය කියන කාරණා ටික අපිට තෝරගන්න පුළුවන් අවශ්‍යතා විශ්ලේෂණය යටතේ තිබිය යුතු සුවිශේෂී අවශ්‍යතාවයන් විදිහට. හොඳයි. ඊළඟට මෙම ව්‍යාපෘති සඳහා හඳුනාගනු ලැබූ අවශ්‍යතාවලින් කොටසක් පහත දැක්වේ.
දැන් මේකේ අහනවා කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කියලා. කාර්යබද්ධ අවශ්‍යතා මොනවද කියලා තමයි අහන්නේ. එතකොට කාර්යබද්ධ කියලා කිව්වහම අපි දන්නවා මේ කාර්ය හා බැඳුණු. එතකොට ඉගෙනීමේ ද්‍රව්‍ය සහ අන්තර්ගත පද්ධතියට උඩුගත කිරීම සඳහා ඉගෙනුම් සැසියට අනුයුක්ත කරන ලද ගුරුවරුන්ට පමණක් අවකාශ ලැබේ. දැන් මේක අනිවාර්යයෙන්ම කාර්ය හා බැඳුණු අවශ්‍යතාවයක්. මොකද්ද? පද්ධතියට සම්බන්ධ වෙච්ච ගුරුවරුන්ට මේ අවශ්‍යතාවය ලබා දෙන්න ඕනේ. ඊළඟට පරිශීලක ප්‍රවේශය සඳහා නියමිත කාලයෙන් අඩුම තරමින් 99.9ක් පැවතිය යුතුය. එතකොට මේ පද්ධතිය හැමතිස්සෙම ඔන් එකේ තියෙන්න ඕනි වගේ අදහසක්. පද්ධතිය පරිශීලක ප්‍රවේශය සඳහා නියමිත කාලයෙන් අඩුම තරමින් ඔය පද්ධතිය හොඳ පද්ධතිය තුල තිබිය යුතු හොඳ ගුණයක් තියෙන්න ඕනි එකක්. නමුත් හැබැයි ඒක කාර්යබද්ධ එකක් නෙවෙයි. විෂයභාර ගුරුවරයාට ප්‍රවේශය හැකිවන පරිදි එක් එක් ශිෂ්‍යයා හඳා යම් විෂයක් තුළ ඉගෙනුම් ක්‍රියාවලියට සහභාගී වීම අන්තර්ගතයේ භාවිතය වාර්තාවක් ලෙස නඩත්තු විය යුතුය. දැන් මේක බාර ගන්න පුළුවන් කාර්යබද්ධ අවශ්‍යතාවයක් විදිහට. මොකද විෂයභාර ගුරුවරයාට ප්‍රවේශ වෙන්න පුළුවන් වාර්තාවක් මේ අනිවාර්යයෙන්ම හැදෙන්න ඕනේ. එක එක ළමයා ඉගෙනුම් ක්‍රියාවලියට සහභාගී වුණේ කොච්චරද කියන එක සහ අන්තර්ගතයේ කොච්චර භාවිතා කළාද කියන එක සම්බන්ධව. නිසා ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. පැයක කාලයක පුහුණුවකින් පසු පද්ධතිය සමග පහසුවෙන් කටයුතු කළ හැකි විය යුතුය. පැයක කාලයක පුහුණුවකින් පසු ඒ කියන්නේ සාමාන්‍ය කෙටි පුහුණුවකින් පස්සේ වුණත් පද්ධතිය හොඳට ෆ්‍රෙන්ඩ්ලි විදිහට වැඩ කරන්න ඕනි නම් ඒ කියන්නේ ඒක පද්ධතියේ තියෙන්න ඕනි කාර්යබද්ධ නෙවෙයි. හැබැයි කාර්යබද්ධ නොවන නමුත් අවශ්‍යතාවයක්. සෑම ඉගෙනුම් සැසියක් අවසානයේදී ගුරුවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා සිසුන්ට අවස්ථාවක අනිවාර්ය කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ඕනෑම පරිශීලකෙකුට මේ තප්පර මිලි තප්පර 2000ක් තුල ප්‍රතිචාර දක්වීමේ ඒ කාර්යබද්ධ නොවන නමුත් තිබිය යුතු අවශ්‍යතාවයක්. දෙන ලද අවස්ථාවලදී පද්ධතිය අවම වශයෙන් සමගාමී පරිශීලකයන් 200කට ඒකත් කාර්යබද්ධ නොවන හේත් අවශ්‍යතාවයක් හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙතන කාර්යබද්ධ අවස්ථා 3යි A C E. ඊළඟට අහනවා හඳුනා ගන්නා ලද අවශ්‍යතා සඳහා තෝරා ගන්නා ලද කොට්ස් මෘදුකාංග පද්ධතියක් ඇගීමට යොදා ගන්න පුළුවන් උපාය මාර්ගික ක්‍රමය කුමක්ද කියලා. හඳුනා ගන්නා ලද අවශ්‍යතා සඳහා මෙතන තමයි වැදගත්. ඒතර හඳුනා ගන්න ලද අවශ්‍යතා ඉෂ්ට වෙනවා නම් මේකට අපිට බ්ලැක් බොක්ස් කියන එක කාල මංජුසා පරීක්ෂාව කියන එක. ඒ කියන්නේ මේ පද්ධතියක් විදිහට සලකලා මේකට ලබා දෙන ආදානයන් වලින් අපේ අවශ්‍යතා ඉෂ්ට වෙනවද කියලා බලන්න සුදුසු පරීක්ෂණ වර්ගය තමයි කාල මංජුසා. කාල මංජුසා පරීක්ෂාව. බලමු අපි මෙන්න මේ විදිහට කාල මංජුසා පරීක්ෂාව. 2019 අවුරුද්දේ තිබිච්ච ප්‍රශ්න බැලුවොත් තොරතුරු පද්ධතිය සම්බන්ධව මේකේ තියෙනවා ලේ පරීක්ෂා කිරීම මධ්‍යස්ථානයක පහත ක්‍රියාකාරකම් තියෙනවලු. එතකොට දැන් මේ ක්‍රියාකාරකම් අතුරින් මොනවද කියලා බලමු. ලේ පරීක්ෂා කිරීම මධ්‍යස්ථානයේ අපිට පැහැදිලිව දීලා තියෙනවා මෙතන රෝගියා ඉන්නවා. එතකොට රෝගියා අපි දක්වුවොත් රෝගියා මෙන්න මේ ආකාරයට රෝගියා විසින් බාර ගැනීමේ කවුන්ටරයට තුණ්ඩුව තමයි බාර දෙන්නේ. මොනවද බාර දෙන්නේ? තුණ්ඩුව. එතකොට කවුන්ටරයට බාර දෙනවා. බාර ගැනීමේ කවුන්ටර් එකෙන් රෝගියා වෙත වාරණාවක් නිකුත් කරනවා. එතකොට රෝගියා වෙත නිකුත් කරන්නේ වාරණාවක්. කවුන්ටරෙන් නිකුත් කරන එක අපි මේ විදිහට දක්වා ගමු. ඊට පස්සේ පිටපතක් ආය කැමීට යවනවලු. ඊළඟට රෝගියා විසින් වාරණාව පරීක්ෂා කරලා අනුමත කිරීම පසු ආය කැමීති ගෙවීම සමග පේමන්ට් ගෙවීම සමග පරීක්ෂා කරන ලද වාරණාව ලබා දෙන පද්ධතියට. ඊට පස්සේ ආය කැමී මොකද කරන්නේ? රිසිට් පතක් ලබා දෙනවා. ආය කැමී ලබා දෙනවා රිසිට් පතක්. රෝගියා නිකුත් කර පිටපතක් පරීක්ෂණාගාරයකට යවනවලු. රිසිට් පත පරීක්ෂණ එතකොට රෝගියා මොකද කරන්නේ? රිසිට් පත පරීක්ෂණාගාරය වෙත බාර දෙනවා. නැවත වතාවක් අපි රෝගියා බාර දෙන එක මේ කහ පාටින් දක්වන රෝගියා විසින් රිසිට් පත පරීක්ෂණාගාරයේ වෙත බාර දෙනවා. පරීක්ෂණාගාරය විසින් රෝගියා දහවුරු කරනවා, ලේ පරීක්ෂාව කරනවා. ඊට පස්සේ සිදු කළා කියලා done කියන සලකුණ යොදලා නැවත මේ රිසිට් පත රෝගියාට ලබා දෙනවා. ඊට පස්සේ පරීක්ෂණාගාරය විසින් රිපෝට් එක බාරගෙන කවුන්ටරේ වෙත යවනවා. එතකොට පරීක්ෂණාගාරය කරන වැඩේ ඒක තියෙන්නේ රෝගියා විසින් යාවත් කරන රිසිට් පත බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙන අතර. ඊට පස්සේ බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙන්නේ මොකද්ද? වාර්තාව. රෝගියා විසින් පරීක්ෂණාගාරයෙන් වාර්තා බාර ගැනීමේ කවුන්ටරයට ඒක අදාළ නැහැ අපිට දැනට.
රෝගියා විසින් පසුව යාවත් කරන රිසිට්පත බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙන අතර රෝගියා විසින් යාවත් කාලීන කරන ලද යාවත් කරන ලද රිසිට්පත තමයි ලබා දෙන්නේ බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙන අතර කවුන්ටර් මොකද කරන්නේ නිකුත් කළා කියන සලකුණු කරලා යාවත්කාරින් රිසිට්පත රෝගියා වෙත නිකුත් කරනවා. දැන් මෙන්න මේ ආකාරයට රෝගියා සහ මේ සමස්ත පද්ධතියක් විදිහට සලකලා ලේ පරීක්ෂා කිරීමේ පද්ධතිය මෙතන ඍජු කෝණාශ්‍රයෙන් දක්වලා තියෙනවා. මේකත් එක්ක රෝගියා කටයුතු කරන ආකාරයේ දෙපැත්තට ගලන දත්ත මේ පාඩ දෙකකින් අපි සලකුණු කරගත්තා. දැන් ඒ අතර මේකේ දක්වලා තියෙන්නේ PQRST කියන හිස්තැන් වලට අදාළ මේ දීලා තියෙන ඒවා අතහැරලා ඉතිරි කාරණා මේ කියන PQRST වලට අදාළ දත්ත මොනවද කියලා තමයි අහන්නේ. ගැලීමේ දත්ත. එතකොට පළවෙනි එක අපිට කියන්න පුළුවන් රෝගියා තුන්ඩුව තමයි බාර දෙන්නේ. නියම කළ පරීක්ෂා සිදු කරන ලෙස නියම කළ තුන්ඩුව බාර දෙනවා. ඊට පස්සේ Q කියලා අපිට ලැබෙන්නේ මොකද්ද? රෝගියා වෙත ඉන්වොයිස් එක. ඉන්වොයිස් එක නිකුත් කරනවා. ඊට පස්සේ රෝගියා නැවත පද්ධතියට ලබා දෙනවා. මෙතන මේ පැත්තේ ඊතලි දක්වලා තියෙන්නේ. රෝගියා පද්ධතියට ලබා දෙනවා. අනුමත කරන ලද වාරණාව සහ ගෙවීම මේ තියෙන්නේ. කහ පාටින් අපි දැක්කුවේ අනුමත කරන ලද වාරණාව සහ ගෙවීම පද්ධතියට ලබා දෙනවා. ඊට පස්සේ R කියන්නේ රෝගියා වෙත ලැබෙන දේ. එතකොට අපි ඒක කොළ පාටින් දක්වලා තියෙන්නේ. ගෙවීමෙන් පස්සේ අයකම් විසින් රිසිට්පත තමයි රෝගියා වෙත නිකුත් කරන්නේ. එතකොට රිසිට්පත රෝගියා වෙත නිකුත් කරනවා. නැවත රෝගියා රිසිට්පත පරීක්ෂණාගාරය වෙත නිකුත් කරනවා. ආයෙත් මේ රිසිට්පත පද්ධතියට යොමු වෙනවා. ඊට පස්සේ පරීක්ෂණාගාරයට යොමු වුණාට පස්සේ පද්ධතියෙන් යාවත් කාලීන වූ රිසිට්පත මේ තියෙන්නේ අප්ඩේටඩ් රිසිට්පත මෙතන ලබා දෙනවා. ඊට පස්සේ S වෙන්නේ ඊළඟ කාර්ය. අද යාවත් කාලීන රිසිට්පත බාර ගැනීමේ කවුන්ටරයට ලබා දෙනවා. ඊළඟට යාවත් කාලීන කරන රිසිට්පත තමයි ඊළඟ කාරණේ. ඔය ආකාරයට අපි බලමු මේකේ පිළිතුරු. මෙන්න මේ ටික තමයි සඳහන් වෙලා තියෙන්නේ. P කියන්නේ පරීක්ෂාව නියම කිරීමේ තුන්ඩුව, පරීක්ෂාව නියම කිරීමේ තුන්ඩුව. ඉස්සෙල්ලාම රෝගියා පද්ධතියට ලබා දෙන කාරණේ. ඊළඟට Q වාරණාව, R කියන්නේ රිසිට්පත, S කියන්නේ යාවත් කාලීන වූ රිසිට්පත, T කියන්නේ වාර්තාව. මෙන්න මේ කියන ආකාරයට අපිට මේ තොරතුරු හොයා ගන්න පුළුවනි. මේ විදිහට දෙපාර්ශ්වයට ගලන දත්ත සලකුණු කර ගැනීම ඉක්මනින් ලේසියි. හොඳයි. ඊළඟට අහනවා DFT 1 මට්ටමේ level 1 සටහනක් තියෙනවලු. මේක level 1 සටහනේ ප්‍රශ්න දෙකක් අහනවා. එතකොට දැන් මේක බඳ එක ආකාරයේ පිළිබඳ සටහනක් මෙතන ලේ පරීක්ෂා කිරීම ඉල්ලීම සැකසීම වාර්තාව සැකසීම. එතකොට මේ කියන විස්තරය අනුව අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ W කියලා එක process එක මොකක්ද කියලා අහන්නේ. මෙන්න මේක. ඒතර පළවෙනි කාරණේ ලේ පරීක්ෂා කිරීමේ ඉල්ලීම සැකසීම, තුන්වෙනි කාරණේ නම් වාර්තාව සැකසීම, දෙවෙනි කාරණේ මුදල් ලබා ගැනීම. දැන් මේ විස්තරය අනුව මුදල් ගෙවීම තමයි දෙවෙනි තියෙන කාරණේ මේ කියවලා බලන්න. එතකොට මුදල් ගෙවීම තමයි එතන සඳහන් වෙන්නේ. ඒතර W සඳහා සුසු පදේ වෙන්නේ ගෙවීම. W සඳහා ගෙවීම. ඊළඟට අහනවා X කියන එක සඳහා තිබිය යුතු දත්ත ගැලීම හඳුනාගෙන ලියන්න. දැන් මෙතන process එකක් මේක දත්ත ගැලීමක්. X කියන එකට රෝගියාගෙන් මුදල් සහ මොකද්ද ගෙවීමේ පද්ධතියට ගියේ. මේ තියෙන්නේ රෝගියා විසින් වාරණා පරීක්ෂා කිරීමෙන් පසු ගෙවීම. එතකොට පරීක්ෂා කරන ලද වාරණාව සහ ගෙවීම. අනුමත වාරණාව සමග ගෙවීම තමයි X කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ ඊළඟ කොටස B කොටස අවශ්‍යතා විශ්ලේෂණය කියලා කියන්නේ මොකක්ද අහනවා. ඒකේ වාසි දෙකක් අහනවා. එතකොට මේ කාරණා දෙකට අපි ඉස්සෙල්ලාම බලමු. requirement analysis අවශ්‍යතා විශ්ලේෂණය. සාමාන්‍ය අදහස මොකක්ද? අවශ්‍යතාව පද්ධතියක් සැලසුම් කිරීමේදී පද්ධතිය තුළ තිබිය යුතු සියලු අවශ්‍යතාවයන් පරිශීලක පද්ධතිය විසින් සැපිරිය යුතු
ආයතනික වශයෙන් මොනවද තියෙන්නේ ගති ලක්ෂණ. මේක තමයි අවශ්‍යතාවයන් කියලා කියන්නේ. ඒකේ වාසි මොනවද? එහෙම අවශ්‍යතාව විශ්ලේෂණේ වාසි මොනවද කියලා ඊළඟට අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පද්ධතිය හදන්න බෑ. එතකොට අපි දැන් මේක දීලා තියෙන උත්තර ගත්තොත් මෙන්න මේ විදිහට එක කරුණක් මේ වලින් එකක් පද්ධති විශ්ලේෂණය කියන්නේ මොකක්ද? අවශ්‍යතාව විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා සංවර්ධනය කිරීමට පෙර එහි අවශ්‍යතාව විශ්ලේෂණය කිරීම. කාර්යබද්ධ එහෙම නැත්නම් කාර්යබද්ධව කාර්යබද්ධ නොවන අවස්ථා සෙවීම. ඒ වගේම යෝජිතපත්‍ය අවස්ථාව විශ්ලේෂණය කිරීම. මේ ඒකම තමයි නැවත කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. තිබිය යුතු අවශ්‍යතාව මොනවද කියලා හොඳින් තහවුරු කර ගැනීම මේක එක් කරුණක් ලියුවා නම් හරියි. ඊළඟට අහන්නේ විශ්ලේෂණේ වාසි දෙකක්. බලන්න වාසි මොනවද කියලා. අවශ්‍යතා විශේෂ පතේ සීමාව සහ පරිසරය තුළ පද්ධතිය අන්තර්ක්‍රියාවන්හි ස්වභාවය. පද්ධති විශේෂ පතය සහ සීමා විශේෂ පතේ සහ පරිසරය තුළ පද්ධති ක්‍රියාවන්හි ස්වභාවය සොයා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ අවස්ථාවයන් නිසා මේ පද්ධතිය ඔච්චර දුරකට සීමා කරන්න ඕනිද? මේ පද්ධතියට අයිති වෙන්නේ කවුද නැත්තේ කවුද කියලා අපිට මේ පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේ පද්ධතිය හදන්න බෑනේ. ඒ වගේම අවශ්‍යතා අතර ගැටුම් තියෙනවා නම් ඒවට විසඳුම් හොයන්නත් අවස්ථාව මේ ආශ්‍රයෙන් අවස්ථාව ලැබෙනවා. ඊළඟට අහන්නේ මෙන්න මේ කරුණු ටික ABCD EF G H ආශ්‍රයෙන් කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා ටික දක්වලා තියෙනවලු. මේකෙන් A සිට H දක්වා වලින් කාර්යබද්ධ අවශ්‍යතා දෙකක් ලේබල් සහ කාර්යබද්ධ නොවන දෙකක ලේබල් හඳුනාගෙන පිළිවෙල ලියා දක්වන්න තියෙනවා. ඒතර පාසල් පුස්තකාල කළමනාකරණ පද්ධතියක් තමයි දීලා තියෙන්නේ. එතකොට පළවෙනියට තියෙනවා පද්ධතිය විසින් පරිශීලක නම සහ මුරපදයේ පරිශීලකයන්ගේ අනන්‍යතාවය සහතික කළ යුතුය. පද්ධතිය විසින් පරිශීලක නම සහ මුරපදයේ මගින් පරිශීලකයන්ගේ අනන්‍යතාවය සහතික කළ යුතුය. දැන් මේක කාර්යබද්ධ අවශ්‍යතාවයක්ද? ඒක අනිවාර්යෙන් A හා B තමයි කරන් තියෙන්නේ. ඒතර කාර්යබද්ධ අවශ්‍යතාවයක්. මේක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. ඒතර A පොතක නම වර්ගයේ ISBN අංකය හෝ ප්‍රකාශක නම පාදක කරගැනීමෙන් පරිශීලකයන්ට පොත් සෙවීමට පද්ධතිය තුළ අවස්ථාව තිබිය යුතුය. මේකත් අනිවාර්යයෙන්ම කාර්යබද්ධ අවශ්‍යතාවයක්. හැබැයි මේ කියන ඒවා සම්පූර්ණ වියදම ගැන තියෙනවා 99ක් ක්‍රියාත්මක වෙලා තියෙනවලු මාස 9ක් තුළ සම්පූර්ණ කරන්න ඕනලු බිඳවැටක් පොත් බැහැර දීමේ පරීක්ෂා කරන්න ඕනලු කළමනාකරණ පද්ධතිය පොත් සමුදය අනවසර ප්‍රවේශයෙන් වළක්වා ගන්න ඔක්කොම තියෙන්න ඕනේ. තිබුණොත් හොඳයි. කාර්යබද්ධ අවශ්‍යතාවයන් විදිහට මේ දෙක තමයි අපිට ගන්න තියෙන්නේ. ඊළඟට කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් විදිහට මේවෙන් DFG මෙන්න මේක හොඳයි. F ක්‍රියාත්මකවමින් පවතින විට පද්ධතිය බිඳවැටීමක් සිදුවද පොත් බැහැර දීමේදී විස්තර ආරක්ෂාකාරී විය යුතුය. G අනවසර ප්‍රවේශයෙන් වළක්වා ගැනීමට ආරක්ෂා කර යුතුය. මේවෙන් දෙකක් සුදුසුයි පිළිතුරු විදිහට DF ගමු. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් විදිහට